දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 6 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. අපි සඳුදා කතා කරේ සංඛ්‍යා රේඛාවක ඒ සංඛ්‍යා රේඛාව පියන කොටස ගැන කතා කරේ අපි. එතකොට අපි ඒක ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්නේ මේ අවස්ථාවේදී 63 වෙනි පිටුව. අපි කතා කරන්නේ 63 වෙනි පිටුව ගැන කතා කරන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපි අන්තිමට කතා කරේ මේ අවස්ථාවේදී මේකෙදී නිදසුන එක කියන කොටස අපි කතා කරේ. අපි මේ සංඛ්‍යා රේඛාවක තොරතුරු මොනවා හරි ඒ දේවල් දක්වන එකෙන් තොරතුරු දක්වන එකෙන් එතකොට අපිට ඒ සංඛ්‍යා මොනවා හරි දෙයක් අපි මෙතන කතා කරොත් එහෙම මකන කෑල්ලක දිග පැන්සලක දිග පෑනක දිග එහෙම අපි ඉලක්කම් වලින් අපි දැක්කට ඒව අතර මොනවා හරි සම්බන්ධයක් අපිට කෙලින්ම පේන්නේ නැහැ. ඒක නිසා අපි ඒවා සංඛ්‍යා රේඛාවක අපි ඒව දැක්වුවාම අපි එතකොට සංඛ්‍යා රේඛාවක ඒව දැක්වුවාම අපිට ඒවයි මේ වගේ පල්ලෙහා මේ දක්වලා තියෙන ආකාරය එතකොට මොකද්ද වඩාත්ම දිග මොකද්ද වඩාත්ම කොට කියලා ඒ වගේ එතකොට අපිට ඒවයි ඒ විස්තර ඒ සංඛ්‍යාවල තියෙන සම්බන්ධතා ඒ කියන්නේ මොකද්ද මේකෙදි මේ පැන්සල් පෑන් ඒවයි මොකද්ද කොටම මොකද්ද වැඩියෙන්ම දිගම එතකොට මොකද්ද අතරමැද තියෙන්නේ කොට මේක කොච්චර ලොකුම එකට වඩා කොටද ඒ වගේ දේවල් අපිට දැක්ක හැටිය බලා ගන්න පුළුවන් ඒක නිසා මේ සංඛ්‍යා රේඛාව සුබ සන්ධ්‍යාවක් දුර පුතාලට එතකොට මේ සංඛ්‍යා රේඛාව කියන එක මේකෙදී මේ අවස්ථාවේදී එතකොට සංඛ්‍යා රේඛාව කියන එක වැදගත් වෙන්නේ ඒකයි අපිට ඉලක්කම් වලින් පේන්නේ නැති අපිට ඉලක්කම් වලින් දැක ගන්න බැරි දේවල් මේ සංඛ්‍යා රේඛාවේ දැක්වුවාම අපිට එකපාරටම දැක ගන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒක දුල පුතාලා මම කලින් සතියේ මේ සම්දත් කිව්වා අපි ඕනම දෙයක් අපි රටක ආර්ථිකයක් වුණත් වෙන්න පුළුවන් මොකක් හරි මාසික වියදමක් වෙන්න පුළුවන් මොකක් හරි අපි ගණන් වලින් කිව්වහම කිසිම ඒක ගැන අදහසක් අපිට ගන්න බෑ. නමුත් ඒක අපි එතකොට පස්තාරයක නිරූපණය කර හැටිය අපිට දැක්ක හැටිය ඒක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා මේ අපි අද කතා කරමින් ඉන්න මේ සංඛ්‍යා රේඛා කියන එකත් ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි අන්තිමට කතා කරේ එතකොට නගරයක උෂ්ණත්වය කියන එක ගැන කතා කරා. එතකොට ඒකෙදී අපිට ඒ නගරයක උෂ්ණත්වය නගර හතරක් අරගෙන ඒක උෂ්ණත්වය සංඛ්‍යා රේඛාවක දැක්වුවාම අපිට මේ එක් උෂ්ණත්ව අතර ඒ කියන්නේ නගරවල ඒ උෂ්ණත්ව අතර සම්බන්ධය මොකද්ද උෂ්ණත්වයේ අඩුම මොකද්ද උෂ්ණත්වයේ වැඩිම කියන එක ඒ වැඩිම උෂ්ණත්වයේ අඩුම උෂ්ණත්වයත් එක්ක වෙනස කොච්චරද ඒ වගේ දේවල් ඒ වගේ තොරතුරු අපිට නිකම්ම ඊටාම පහසුවෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒ තොරතුරු ඒ කියන්නේ අපිට සංඛ්‍යා බලා ගන්න බැරි තොරතුරු අපිට සංඛ්‍යාවකින් විතරක් දැක ගන්න බැරි තොරතුරු මේ සංඛ්‍යා රේඛාව තුලින් ඒකේ අපිට බලා ගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා වගේ සංඛ්‍යාවක් කියන එක දුර පුතාලට ඒ සංඛ්‍යාවක් කියන්නේ පොඩි ගානක් කතා කරොත් එහෙම ඒක අපිට කෙලින්ම ඒක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් අපි විශාල දේවල් අපි කිව්වහම අපි හිතුවොත් එහෙම රටක ආර්ථිකය ගැන කිව්වොත් එහෙම රටක ආර්ථිකය වගේ දෙයක් අපි බැලුවොත් එහෙම ඒක අපිට කිව්වයි කියලා ඒක ගැන අපිට කිසිම අදහසක් ගන්න බෑ ඇත්තටම. ඒක නිසා අපිට ඒක ගැන කිසිම අදහසක් ගන්න බෑ ඇත්තටම ඒ සංඛ්‍යා විතරක් දැකලා. ඒක නිසා මේ පස්තාරික මෙයාගේ අවස්ථාවේදී මේ සංඛ්‍යා රේඛාවක ඒ දක්වන එක ඊටාම වැදගත් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ දක්වන එක තුලින් අපිට ඒ සංඛ්‍යා
රේඛාවේ දැක්වීම තුලින් අපිට එතකොට ඒව අතර එක් එක් තොරතුරු අතර සංසන්දනය කිරීමක් හෝ ඒව ගැන අපිට නොපෙනෙන දෙයක් අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා අපිට ඉක්මනට ඒවයේ තියෙන ඒ දත්ත ඒ කොටස් අපිට ලබා ගන්න පුළුවන් මේ සංඛ්‍යා රේඛාවේ දැක්වීම තුලින්. අපි දූල පුතාලට මට කියන්න අමතකුණා මේ අභ්‍යාසය හදන්න කියලා. පහේ එක අභ්‍යාසය දූල පුතාලා හදන්න එක හදපු දූල පුතාලා කමන්නේ අනිත් දූල පුතාලා ඒක හදලා බලන්න පහේ එක කියන අභ්‍යාසය අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඍණ සංඛ්‍යා කියන කොටස. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ඍණ සංඛ්‍යා කියන කොටස. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඍණ සංඛ්‍යා කියන කොටස ක්‍රියාකාරකම දෙක කියන එක. එතකොට ක්‍රියාකාරකම දෙක පහත රූපේ දැක්වෙන පරිදි සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා දක්වන. එතකොට මේ රූපේ දැක්වෙන විදියට සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට අපි මේ රූපේ දැක් ක්‍රියාකාරකම දෙක කියන එක. එතකොට පියවර එක රූපේ පහත රූපේ දැක්වෙන පරිදි සංඛ්‍යා රේඛාවක් අඳින්න. එතකොට මේ ආකාරයට සංඛ්‍යා රේඛාවක් අඳින්න කියනවා. දෙවෙනි කොටස පියවර බැලුවොත් එහෙම එතකොට කෝදුවක් භාවිතයෙන් රේඛාව බිඳුවෙන් වම් පසට දිගු කරන්න. එතකොට දූල පුතාලා මේ අවස්ථාවේදී මෙතන මේ මාතෘකාව දැක්කහම ඍණ සංඛ්‍යා කියන එක ගැන කතා කරන්නේ. එහෙනම් ඍණ සංඛ්‍යා කියන එක බිඳුවට වඩා අඩුයි කියන එක දූල පුතාලා දන්න දෙයක් කියලා හිතනවා. එතකොට මේ අවස්ථාවේදී මේක මේ ඉර කියන එක බිඳුවට වඩා කුඩා පැත්තට කියන්නේ අපේ වම් අත පැත්තට දික් කරන්න කියන එක තමයි කියන්නේ. එතකොට කෝදුවක් ඒතර අඩිපටියක් අරගෙන මේ රේඛාව බිඳුවෙන් වම් පසට එතකොට බිඳුවෙන් දම් වම් පැත්තට දික් කරන්න කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට සංඛ්‍යා රේඛාවෙහි දක්වා ඇති පරතර නොවෙනස් වන පරිදි බිඳුවෙන් වම් පසටද සමාන පරතර ලැබෙනසේ ස්ථාන ලකුණු කරන්න. එතකොට මෙතන අපිට මේ ධන අවස්ථාව විතරයි මෙතන දක්වලා තියෙන සංඛ්‍යා රේඛාවේ. අපි ඒක ඍණ අවස්ථාවත් මේකෙදි දක්වන්න කියන එක. ඒ කියන්නේ මෙතන සමාන පරතර තියෙනවා. ඒ සමාන පරතර අනිත් පැත්තටත් ඒ ආකාරයටම ලකුණු කරන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. බිඳුවේ සිට වම් පසට එක් පරතරයක් ගමන් කළ විට හමුවන ස්ථානයට අදාළ සංඛ්‍යාවට ඍණ එකක් යයි කියනු ලැබේ. එය ඍණ එක ලෙස සංකේතවත් කරනවා. ඍණ ලකුණට ඍණ ලකුණයයි කියනවා කියලා. එතකොට ඍණ අඩු කිරීමේ ලකුණට ඍණ ලකුණයයි කියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි මේ අවස්ථාවේදී මේ සංඛ්‍යා රේඛාව තුල බිඳුවට වඩා වැඩි නම් අපි ධන සංඛ්‍යා වෙනවා. බිඳුවට වඩා අඩු නම් ඍණ සංඛ්‍යා වෙනවා. එතකොට බිඳුවට වඩා අඩුද බිඳුවට වඩා වැඩිද කියන එක. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි නම් එතකොට ඒක ධන සංඛ්‍යා වෙන්නේ. බිඳුවට වඩා අඩු නම් ඒක ඍණ සංඛ්‍යා වෙන්නේ. අපි ඊළඟ කොටසත් බලලා අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන ඉතිරි කොටස. එතකොට අපි ඒ ටික බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටසත් මෙහිදී බිඳුවේ සිට එකට ඇති දුරත් බිඳුවේ සිට ඍණ එකට ඇති දුරත් එකිනෙකට සමාන වෙනවා. මෙලෙසම බිඳුවේ සිට වම් පසට පරතර දෙකක් ගමන් කළ විට හමුවන ලක්ෂයට අදාළ සංඛ්‍යාවට ඍණ 2 කියනවා. මේක මම ආපහු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එය ඍණ 2 විදියට ලක්වනවා කියන එක. මෙහිදීද බිඳුවේ සිට දෙකටත් බිඳුවේ සිට ඍණ 2ටත් ඇති පරතරය සමාන වෙනවා.
මෙලෙසම බිඳුවේ සිට වම් අතට ගමන් කරන විට ලැබෙන අනෙකුත් ස්ථානද පිළිවෙලින් ඍණ 3 ඍණ 4 ඍණ 5 ලෙස සලකුණු කරනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ ඍණ අගයක් සංඛ්‍යා රේඛාවක කොහොමද දක්වන්නේ කියන එක. මේ අවස්ථාවේදී බිඳුව කියන එක මැද තියෙනවා. එතන ඉඳන් තියෙන දුර ප්‍රමාණය එතකොට අපි බැලුවොත් එහෙම ඍණ එක අපි හිතුවොත් එහෙම දුල පුතාලා ඍණ කියන එක අපි ණය කියලා කිව්වොත් එහෙම ධන කියන එක අතේ තියෙන සල්ලි කියලා කිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාව දුල පුතාලා කල්පනා කරලා බලන්න. එතකොට අතේ තියෙන සල්ලි රුපියල එතකොට රුපියල කියන එක අපි අතේ රුපියලක් තියේ කියලා හිතුවොත් එහෙම අපි ණය රුපියලක් තියෙන. එතකොට දෙකම මේකේ විශාලත්වය එකමයි රුපියල. එතකොට ඒ විශාලත්වය කියන එක එක මාගයක් වෙනවා. එතකොට ඒක මන් දූල පුතාලා හැමෝටම chat box එකට දාන්නම් අලුත් කාලසටහන. ඒක හම්බුන්නේ නැති දූල පුතාලාත් ඉන්න නිසා චුට්ටක් ඉන්න. මම ඒක කාලසටහන දාන්නම්. දැන් දාන්නම්. හැමෝටම හම්බුනායි කියලා හිතනවා කාලසටහන. දැන් අලුත් කාලසටහන. එතකොට අපි ආපහු පාඩමට ආවොත් එහෙම මේ කාලසටහන හම්බුනායි කියලා හිතන දූල පුතාලාට අපි බොහෝ දුරට මේ ඔව් කියන්නේ chat එකට ආවේ නැහැ. ආවෙන්නේ නැත්නම් පුළුවන් නම් පුතා මේ WhatsApp එකට මැසේජ් එකක් දානවද මම ඒකට එවන්නම්. සමහර දූල පුතාලාගේ setting වල තියෙන ඒ එක මේ setting අනුව මේ එන්නේ නැහැ මේ Zoom එකෙන් එවන්න බෑ ඇත්තටම. ඒක නිසා WhatsApp එකට පුළුවන් නම් මැසේජ් එකක් එවුවොත් මට එවන්න පුළුවන්. ඔව් මැසේජ් එකක් දාන්න මම එතකොට මේ එවන්නම් ඒකට. මේකෙදි කාලසටහන මේකෙදි අපි IT කියන එක මේ ඇඩ් කරලා තියෙන්නේ IT කියන එක ඉරිදා මේ Zoom එකේ ID එකෙන්මයි කරන්නේ IT කියන එක. එතකොට මේ Zoom ID එකෙන්ම දූල පුතාලට අමතරව 10 ශ්‍රේණියේ ඒ අයියලා අක්කලාත් ලොග් වෙනවා. නමුත් පන්තිය දෙකට බෙදෙනවා. ඒක නිසා දූල පුතාලට වෙනම පන්තියක් විදියටත් මේ එකම ID එකකින් ලොග් වුණාට පන්තිය අතර මැදදී දෙකට බෙදෙනවා පටන් ගන්න ඉස්සෙල්ලා. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා එක මේ ඔව් කියන්න. ඔව් පුතා ඉරිදා විතරද තියෙන්නේ? ඉරිද විතරයි තියෙන්නේ. එක දවසයි තියෙන්නේ සතියට විනාඩි 50ක් තියෙනවා. එතකොට වෙලාව මම මේ අවස්ථාවේදී වෙලාව පෙන්නන්නම්. ඒක මම හිතන්නේ හොඳ වෙයි. චුට්ටක් ඉන්න. කාලසටහන මේක දුල පුතාලා ෆොටෝ එකක් ගහගත්තා කමන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් ලියාගත්තා කමන්නේ 6 ශ්‍රේණිය විතරක්. ඉරිදා 7:10 ඉඳන් 8 වෙනකන් ඉරිදා 7:10 ඉඳන් 8 වෙනකන් තියෙන්නේ ICT කියන එක. සඳුදාත් එතකොට අපේ ගණිතීය පන්තිය තියෙනවා. බදාදා දැන් විදියටම තියෙනවා මේ ගණිතීය පන්තිය අද විදියටම. ආපහු සිකුරාදා විද්‍යා පන්තිය තියෙනවා. ඒක ලියා ගන්න දූල පුතාලා මේ chat එකකින් ආවේ නැති දූල පුතාලා ලියා ගන්න එක හොඳ වෙයි. ඉරිදායි මම ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තා. ඕකේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපි මේ අවුරුද්ද මේ දූල පුතාලාගේ මේ අවුරුද්ද මේ මං හිතනවා මාර්තු අන්තිම වෙනකන් තියේවි කියලා. ඒක ඉස්කෝල පටන් ගත්ත හැටිය ඊළඟ පන්තියට යන්නේ නැහැ.
ඒක නිසා මාර්තු අන්තිම වෙනකන් මේ දූල පුතාලා 6 ශ්‍රේණියේ කියලා හිතනවා. එතකොට අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ බොහෝ වෙලාවට 7 ශ්‍රේණිය පටන් ගනී කියලා හිතෙනවා. මොකද සාමාන්‍ය පෙළ විභාගය 5 වෙනි මාසේ තියෙන කියලා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ 5 වෙනි මාසේ තියන්න තියෙන්නේ. ඒක නිසා දූල පුතාලට එතකොට මාර්තු අන්තිම වෙනකන් අවුරුද්දට මේ අවුරුද්ද පස්සේ තමයි අලුත් වාරය අලුත් අවුරුද්ද පටන් ගන්න මම හිතන්නේ. ඒක නිසා අපිට තව මාස එතකොට මේ අවස්ථාවේදී මේ මාසෙත් එක්ක ගත්තොත් එහෙම මාස 5ක් විතර තියෙනවා. ඒක නිසා අපිට ගණිතය සේරම 6 ශ්‍රේණියේ කරන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ICT එකත් අපිට බොහෝ දුරට කරන්න පුළුවන් වෙයි. ඒ වගේම විද්‍යාව දැන්ටත් මේ අවුරුද්දට ඉවර වෙනවා. අපි ඉවර වුණාට පස්සේ ඒක ගැන අපි පොඩ්ඩක් ඊට වඩා ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විද්‍යාව ගැන. ඒක මම ඔව් කියන්න. ලබන අවුරුද්දෙත් අය 7ට ගියපුවාම පන්ති තියෙනවද? මොකද පුතා බහුව කියන්න 7ට ගියාමත් පන්ති තියෙනවා. 7 ශ්‍රේණියේ පන්ති තියෙනවද සර්? ඔව් අපි තියෙනවා දිගටම. අපි ලබන අවුරුද්දේ පන්ති දවස් 3ක් තියන්න බලාපොරොත්තු වෙනවා. අපි ලබන අවුරුද්දේ එක විෂයක් දවස් 3ක තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද අපි තියරි දවස් 2යි ප්‍රශ්න දවසක්. එතකොට පුනරීක්ෂණ වගේ දවසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ඉඳන්. පුළුවන් නම්. ඒක දූල පුතාලට ප්‍රශ්නයක් නෙවෙයි නම් අපි එහෙම දවස් 3ක්. එතකොට ICT පන්තිය දවස් 2ක් දාන්න බැරි වෙයි පුතා මේ දූල පුතාලා. ඒ මොකද ICT උගන්වන්නේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්. ඒක නිසා ඉරිදා විතරයි මේ ICT කරන්න වෙන්නේ. ඉරිදා සෙනසුරාදා විතරයි. ඒක නිසා ඒක තියෙන ප්‍රමාණෙත් එක්ක අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසෙ වෙනකොට බොහෝ දුරට මම හිතන්නේ කවර් කරන්න පුළුවන් වේවි. එතනම් ලොකු දෙයක් නැහැ. ඇත්තටම ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්. ඒක නිසා දූල පුතාලට ඒක අලුත් අත්දැකීමක්. දූල පුතාලට කවදාකවත් ඒක නොලැබෙන අවස්ථාවක්. ඒක නිසා හැමෝම පුළුවන් තරම් සහභාගී වෙන්න බලන්න. මොකද දූල පුතාලට ඒක ඒ සල්ලි ගෙවලවත් ඉගෙන ගන්න බැරි අවස්ථාවක්. ඒක නිසා ඒක මම හිතන්නේ අපි ඉස්කෝලවල උගන්වන ගුරුවරුන්ට වඩා ෆීල්ඩ් එකේ වැඩ කරන ෆීල්ඩ් එකේ අය කොම්පියුටර් පැත්ත භාවිතා කරන ඉංජිනේර්ස්ලා උගන්වන්නේ. ඒක නිසා ඒක මම හිතන්නේ දූල පුතාලට අලුත් අත්දැකීමක් වේවි. සාමාන්‍ය පෙළට සාමාන්‍යයෙන් ඉංජිනේරු උගන්වන්නේ නැහැ. ICT උනත් එහෙම. ඒක නිසා දූල පුතාලා පුළුවන් තරම් එහෙම සහභාගී වෙන්න බලන්න. ඒක නව අත්දැකීමක් වේවි. අපි ආපහු පාඩමට ආවොත් එහෙම. Okay sir, thank you. ඕකේ. මේ මං හිතන්නේ ඒක පන්තියේ එහෙම ඒ කාලය තුලදී ඉවර වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒතරම් ලොකු අන්තර්ගතයක් නැහැ 6 ශ්‍රේණිය ICT කියන එකේ. ඒක නිසා දවස් 2ක් කරන්න අවශ්‍ය වෙනකන් නැහැ කියලා හිතනවා. අපි අවශ්‍ය වුණොත් ඒක පොඩ්ඩක් කතා කරලා ඒක බලන්න බලාපොරොත්තු වෙනවා. අපි මේකෙදි අපි මේ පාඩමට ආපහු ආවොත් එහෙම අපි මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට මෙතන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ අපි අතේ රුපියලක් තියේ. අතේ රුපියලක් තියකුවාම ඒක විශාලත්වය කීයද රුපියලයි. අපි ණයට රුපියලක් තියේ. ණය රුපියලක් ඒක විශාලත්වය කිව්වොත් එහෙම ඒකත් රුපියලයි. එතකොට ණයද අපි මේ අතේ සල්ලි තියෙන එක කිව්වොත් එහෙම ප්ලස් අපි අතේ තියෙනවා. ණය කිව්වොත් එහෙම කාට හරි අපි දෙන්න තියෙනවා. එතකොට ඒ අපි අතේ තියෙන එක ප්ලස් කියලා කිව්වොත් එහෙම කාට හරි දෙන්න තියෙන එක මයිනස්. ඒ කියන්නේ ඍණ ලකුණෙන් අපි දක්වන්නේ කියලා කිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට අපිට ලැබිලා තියෙන. එතකොට අපේ අතේ තියෙනවද අපි කාට හරි දෙන්න කාගෙන් හරි ණයට අරගත්තු එකක්ද කියන එක ඒක බැලුවොත් එහෙම ඒකේ විශාලත්වය බැලුවොත් එහෙම රුපියල නම් රුපියලයි දෙකේම රුපියලයි. ඒක නිසා මේ බිඳුවේ ඉඳන් මෙතනට තියෙන දුර මේකත් එකයි මෙතනට තියෙන දුරත් එකයි.
එතකොට ඒකේ විශාලත්වය, ඒ කියන්නේ විශාලත්වය කිව්වොත් එහෙම මේ අවස්ථාවේදී නම් මේ දිග මේ රේඛාව මත තියෙන දිග ප්‍රමාණය එකම වෙන්න ඕන. මොකද ඒකේ විශාලත්වය එකයි. නමුත් ඒ අවස්ථාවේදී අපේ අතේ තියෙනවා නම් අපි ඒක ධන කියලා කිව්වොත් එහෙම අපේ අතේ නැති අවස්ථාව අපි කාට හරි ණය නම් ඒක ඍණ කියලා. ඒ කියන්නේ මේකේ ඉඳන් අපි දකුණු පැත්තට ගියොත් එහෙම අපි ධන කියලා කියන්න පුළුවන් දකුණු පැත්තට සලකුණු කරන ඒවා. අනිත් පැත්තට මේ ඍණ වම් පැත්තට සලකුණු ඒවා අපි ඍණ කියලා කියන්න පුළුවන්. වම් පැත්ත. වම් අත පැත්තට එතකොට සලකුණු කරන්නේ ඍණ කියන එක. ඒ කියන්නේ අපි මං කලින් කිව්වා වගේ රුපියල නම් ණයද අපේ අතේ තියනවද කියන එක සම්බන්ධයක් නැහැ. ඒකේ විශාලත්වය බැලුවොත් එහෙම රුපියලයි එකයි කියන එක. ඒක නිසා මේ රුපියල කියන එක ඒක දක්වන්න පුළුවන්. අපේ අතේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක ඒ අතේ තියෙන එක ධන කියලා. එතකොට අපි සංඛ්‍යා රේඛාව තුල එකම රුපියල කියන එක බැලුවොත් එහෙම අපි ණය කියන එක කියන්නේ අතේ නැති කාගෙන් හරි ණයට ගත්තු කොටස අපි දක්වන්නේ සංඛ්‍යා රේඛාවේ බිඳුවේ ඉඳගෙන වම් අත පැත්තේ. බිඳුවේ ඉඳන් වම් අත පැත්තෙන් අපි එතකොට ඍණ කියන එක දක්වනවා. අපි අතේ තියෙන සල්ලි ගැන අපි දක්වන්නේ එතකොට බිඳුවේ ඉඳන් දකුණු අත පැත්තෙන්. එතකොට මේකෙදි දූල පුතාලා මතක තියාගන්න ඕන ණය උනත් ඒක අතේ තියුණත් ඒකේ විශාලත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා මේකෙදි අපි මේ රුපියල කියන එක ණය උනත් ඒක අතේ තියුණත් ඒක විශාලත්වය කියන එක එකයි කියන එක. ඒක නිසා මේකෙදි මේ බිඳුවේ ඉඳන් එකට තියෙන දුර ප්‍රමාණය එකක් වෙනවා. ඒ වගේම බිඳුවේ ඉඳන් ඍණ එකට තියෙන දුර ප්‍රමාණයත් එකක් වෙනවා. ඒ කියන්නේ ඒකේ විශාලත්වය බැලුවොත් එහෙම ධනද ඍණද කියන එක සම්බන්ධයක් නැහැ. විශාලත්වය එකයි. නමුත් ඒක තියෙන පැත්ත බිඳුවේ ඉඳන් වම් පැත්තට තියෙනවා නම් ඍණ වෙනවා. බිඳුවේ ඉඳන් දකුණු පැත්තට තියෙනවා නම් ධන වෙනවා. ඒක වැදගත් වෙනවා. එතකොට ඒ ධන ඍණ කියන එක එතකොට දූල පුතාලා එතකොට සංඛ්‍යා රේඛාවේ එතකොට මේ අවස්ථාව එතකොට බිඳුවේ ඉඳන් අපි කතා කරේ කලින් දවසේ අපි සඳ කතා කරේ ධන පැත්ත ගැන විතරයි. නමුත් මම කලින් කිව්වා වගේ බිඳුවේ ඉඳන් ඒකට අනිත් පැත්තටත් සමාන පරතර වලින් අපිට ඒක දක්වන්න පුළුවන් ඍණ විදියට. එතකොට ධන උනත් ඍණ උනත් ඒකේ විශාලත්වය බැලුවොත් එහෙම එතකොට අපි මෙතන තව උදාහරණයක් බැලුවොත් එහෙම ධන දෙක ඒ කියන්නේ අපි රුපියල් දෙකක් එතකොට අතේ තියේ කියන අවස්ථාව බැලුවොත් එහෙම රුපියල් දෙකද ණයට රුපියල් දෙකක් තියෙනවද කියලා දෙකේම විශාලත්වය බැලුවොත් එහෙම රුපියල් දෙකක් තියෙන්නේ ඒකේ. එතකොට රුපියල් දෙකයි ඒ කියන්නේ බිඳුවේ ඉඳන් අපිට අතේ තියෙනවා නම් දකුණු පැත්තට ඒකෙදී කොටස් දෙකක් අපි දැක්වුවාම රුපියල් දෙක කියලා දක්වන්න පුළුවන්. ඒ වගේම රුපියල් දෙක කියන එක එතකොට අපිට ණය නම් කාට හරි ණය නම් එතකොට අපිට ඒක වම් පැත්තට රුපියල් දෙකක් විදියට දක්වන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව එතකොට ඒකෙදී රුපියල් දෙකයි ඒ කියන්නේ ඒකේ විශාලත්වය කියන එක එතකොට වම් පැත්තට ගියත් දකුණු පැත්තට ගියත් එකම අගයක් වෙනවා. නමුත් වම් පැත්තට ගියාම ඒක ණය කියලා අපිට වෙන් කරන්න පුළුවන්. දකුණු පැත්තට තියුණාම අපිට ඒක අතේ තියෙන සල්ලි කියලා කියන්න පුළුවන්. ඒක නිසා මේකෙදී ඒ බිඳුවේ ඉඳන් දකුණු පැත්තට යනවද බිඳුවේ ඉඳන් වම් පැත්තට යනවද කියන එක අනුව විනාශ වෙන්නේ මොකද්ද? ණයද අතේ තියනවද කියන එක විතරයි. ඒ නැත්තම් ඒක බිඳුවේ ඉඳන් වම් පැත්තට ගියත් බිඳුවේ ඉඳන් දකුණු පැත්තට ගියත් ඒකේ අගය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ
ඒකේ විශාලත්වය කියන එක අගේ කියන්නේ මම මෙතනදී විශාලත්වය කියන එක ඒකේ විශාලත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා බිඳුවේ ඉඳන් ධන පැත්ත දෙකට ගියත් ඒකේ විශාලත්වය දෙකක් වෙනවා. බිඳුවේ ඉඳන් වම් පැත්තේ ඍණ දෙක කියන පැත්තට ගියත් එතකොට වම් පැත්තේදී ඒකේ විශාලත්වයත් මොකීයද දෙකක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අපිට වෙනසක් වෙන්නේ මොකද්ද? ඒක බිඳුවේ ඉඳන් වම් පැත්තට යනවද බිඳුවේ ඉඳන් දකුණු පැත්තට යනවද අනුව ඒක අපිට ණයද අතේ තියෙන සල්ලිද කියන එක තමයි වෙනස් වෙන්නේ. ඒක දූල පුතාලා හොඳින් තේරුම් ගන්න. එතකොට අපි මේ කොටස ආපහු එතකොට බැලුවොත් එහෙම එතකොට මේ කොටස එතකොට මම ආපහු පාරක් කියවන්නම්. එතකොට මෙහිදී බිඳුවේ සිට එකට ඇති දුරත් බිඳුවේ සිට ඍණ එකට ඇති දුරත් එකිනෙකට සමානයි. ඒ කියන්නේ මං කලින් කිව්වා වගේ රුපියලක් ණයද රුපියලක් අතේ තියද කියලා එක සම්බන්ධයක් නැහැ. එතකොට විශාලත්වයේ බැලුවොත් එහෙම දෙකේම රුපියලයි. එතකොට අපිට ඒ රුපියල කියන එක බිඳුවේ ඉඳන් පරතරය ගත්තොත් එකම පරතරයක් වෙන්නේ. නමුත් ඒක ණය නම් අපි වම් පැත්තෙනොත් ඒක අතේ තියෙන සල්ලි නම් දකුණු පැත්තෙනොත් එතකොට අපි ඒක නිරූපණය කරනවා. ඒක නිසා මේකෙදී ඒ දිශාව ඒ පැත්ත වෙනස් වෙනවා නමුත් පරතරය වෙනස් වෙන්නේ නැහැ කියන එක හොඳින් තේරුම් ගන්න. එතකොට ඊළඟ කොටසත් බැලුවොත් එහෙම මෙලෙසම බිඳුවේ සිට වම් පසට පරතර දෙකක් ගමන් කළ විට හමුවන ලක්ෂයට අදාළ සංඛ්‍යාවට ඍණ දෙකයයි කියනු ලැබෙනවා. එය ඍණ දෙක ලෙස සංකේතවත් කෙරෙනවා. මෙහිදීද බිඳුවේ සිට දෙකටත් බිඳුවේ සිට ඍණ දෙකටත් ඇති පරතර සමාන වෙනවා. ඒක මම කලින් කතා කරපු අවස්ථාව එතකොට ඒක රුපියල් දෙකක් ණයද රුපියල් දෙකක් අතේ තියේද කියන එක. එතකොට රුපියල් දෙක කියන එක ඒක විශාලත්වය එතකොට රුපියල් දෙකයි ඒක කොයි අවස්ථාවෙදිත් එකමයි. නමුත් එතකොට ඒක වම් පැත්තට ගියොත් එහෙම ණය වෙනවා. දකුණු පැත්තට ගියොත් එහෙම දෙකක්. එතකොට ඒක අතේ තියෙන සල්ලි වෙනවා. ඒකයි වෙනස් වෙන්නේ. ඒක අපි ඒ බිඳුවේ ඉඳන් අපි ඒක ලකුණු කරන පැත්ත අනුව තමයි ඒක ණයද අතේ තියනවද කියලා පෙන්වන්නේ. නැතුව ඒ රේඛාවේ විශාලත්වයෙන් අපි පෙන්වන්නේ නැහැ. රේඛාවේ පරතර අතර විශාලත්වයෙන් අපි පෙන්눔 කරන්නේ ඒකේ ඒ සල්ලි ඒ අපි ණය කියන එක ගත්ත එකේදී ඒ විශාලත්වය කියන එක පමණයි. ඒක ණයද අතේ තියනවද කියන එක අපි දක්වන්නේ මම කලින් කිව්වා වගේ බිඳුවේ ඉඳන් තියෙන පැත්ත අනුව. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක පොඩ්ඩක් මේ කොටසත් කතා කරලා අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ බැලුවොත් එහෙම මෙලෙසම බිඳුවේ සිට වම් අත පැත්තට ගමන් කරන විට ලැබෙන අනෙකුත් ස්ථාන පිළිවෙලින් ඍණ 3 ඍණ 4 ඍණ 5 ලෙස සලකුණු කරන්න කියලා දක්වනවා. ඔව් කියන්න පුතා හෙන්නේ කියන දේ කියන්න පුතා මොකද්ද ආපහු හෙන්නේ ඒ කියපු දේ මේ ඕකේ මම පොඩ්ඩක් තව ලඟ වෙලා කතා කරන්නම්. හරි. එතකොට අපි මේකේ දූල පුතාලා ලියා ගන්න ඍණ සංඛ්‍යා කියන එක. ඍණ සංඛ්‍යා කියලා ලියා ගන්න මේක. එතකොට ඍණ සංඛ්‍යා කියලා ලියලා එතකොට අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඍණ සංඛ්‍යා කියන එක පල්ලෙහා තියෙන කොටස ඍණ සංඛ්‍යා කියලා එක ලියා ගන්න. ඊට පස්සේ මේක ඇඳ ගන්න දූල පුතාලා මේ චුට්ටක් ඉන්න මම මේක මකන්නම් මේකේ තියෙන කොටස මම මකන්නම් ඊට පස්සේ චුට්ටක් ඉන්න
මේක ඇඳ ගන්න දූල පුතාලා මේ කොටස ඇඳ ගන්න. චුට්ටක් ඉන්න දූල පුතාලා. හරි සර් ලියාගෙන ඉවරයි. හරි ඕකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකේදී අපි මෙතන බිඳුවේ ඉඳන් දකුණු පැත්ත ගැන කතා කරා. අපි අද බිඳුවේ ඉඳන් වම් පැත්ත ගැන ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි ලියාගත්තොත් එහෙම බිඳුවේ සිට බිඳුව කියන එක එතකොට බිඳුව කියන මම ඕ අකුර වගේ ලියලා තියෙන්නේ බිඳුව කියලා ලියා ගන්න එක හරියට දුර පුතාලා බිඳුවේ සිට කියලා අවශ්‍ය නම් වරහන් ඇතුළේ ලියාගත්තා කමන්නේ බිඳුවේ සිට වම් පසට බිඳුවේ ඉඳන් වම් පසට ඍණ සංඛ්‍යා සලකුණු කරයි. එතකොට බිඳුවේ සිට වම් පසට ඍණ සංඛ්‍යා සලකුණු කරයි. ඊට පස්සේ ඍණ සංඛ්‍යා එතකොට බිඳුවේ සිට වම් පැත්තට සලකුණු කරන්නේ. එතකොට අදුල පුතාලා දන්නවා ධන සංඛ්‍යා බිඳුවේ සිට දකුණු පැත්තට සලකුණු කරන්න කියලා. ඒක දන්නේ නැත්නම් ඒක ලියා ගන්න. එතකොට ධන සංඛ්‍යා බිඳුවේ සිට දකුණු පසට ලකුණු කරයි. බිඳුවේ සිට වම් පසට ඍණ සංඛ්‍යා සලකුණු කරනවා. ධන සංඛ්‍යා බිඳුවේ සිට දකුණු පසට සලකුණු කරනවා. ඒක පළවෙනි එක. එතකොට එතකොට බිඳුවේ ඉඳන් වම් පසට ඍණ සංඛ්‍යයි බිඳුවේ ඉඳන් දකුණු පසට එතකොට ධන සංඛ්‍යයි ලකුණු කරනවා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට බිඳුවේ ඉඳන් මේ ධන සංඛ්‍යාවලටත් ඍණ සංඛ්‍යාවලටත් ඇති පරතර චුට්ටක් ඉන්න බිඳුවේ සිට විශාලත්වය සමාන චුට්ටක් ඉන්න මේක චුට්ටක් ඉන්න දුර පුතාලා
මම එක ආපහු හදාන්නම්. විශාලත්වය සමාන ධන එතකොට විශාලත්වය සමාන මේ අවස්ථාවේදී විශාලත්වය සමාන ධන සංඛ්‍යාවලටත් ඍණ සංඛ්‍යා වලටත් බිඳුවේ සිට ඇති දුර ප්‍රමාණ සමාන වේ. ඒ කියන්නේ විශාලත්වය සමාන අපි මං කලින් කිව්වාගේ අපි ණයට රුපියලක් ගත්තද අතේ රුපියලක් තියෙනවද කියන එක. එතකොට ඒක බැලුවොත් එහෙම විශාලත්වය දෙකේම රුපියලයි. එතකොට ඒ අවස්ථාවේ එතකොට ණයට ගත්තද අතේ තියෙනවද කියන එක. එතකොට රුපියල කියන එක එතකොට දෙකම එකයි. එතකොට ඒක අවස්ථා දෙකේම විශාලත්වය කියන එක සමානයි. එතකොට විශාලත්වයේ සමාන වෙනවා. එතකොට ඒ ධන සංඛ්‍යාවේ ඍණ සංඛ්‍යාවේ කියන්නේ ණයයි අතේ තියෙන ගාණය අවස්ථාව. එතකොට ඒකෙදී විශාලත්වයේ සමානයි. ඒක නිසා බිඳුවේ ඉඳන් ඒකදී බිඳුවේ සිට තියෙන දුර ප්‍රමාණය සමාන වෙනවා. එතකොට බිඳුවේ ඉඳන් ඒ ස්ථානයට තියෙන දුර ප්‍රමාණ සමාන වෙනවා. ඒ කියන්නේ ධන අවස්ථාවට තියෙන දුර ප්‍රමාණත් විශාලත්වයේ කමන ඍණ අවස්ථාවට තියෙන දුර ප්‍රමාණත් සමාන වෙනවා. Excuse me, sir. ඔව් කියන්න. Sir, අර දෙවෙනි කරුවේ අර ඔව් කියන්න. ඔව් විශාල ඊට පස්සේ මොකද්ද තියෙන්නේ sir? ඕකේ මම ආපහු කියන්නම්. දෙවෙනි කරුව එක විශාලත්වයේ සමාන ධන සංඛ්‍යාවලටත් විශාලත්වයේ සමාන ධන සංඛ්‍යාවලටත් ඍණ සංඛ්‍යාවලටත් බිඳුවේ සිට ඇති දුර ප්‍රමාණ සමාන වෙනවා. ආපහු කිව්වොත් එහෙම මම උඩින් දැන් ආපහු කියන් එන්නම්. බිඳුවේ සිට වම් පසට ඍණ සංඛ්‍යා ලකුණු කරනවා. දකුණු පසට ධන සංඛ්‍යා ලකුණු කරනවා. Sir, ඇහෙන්නේ නැහැ හිමින් ඇහෙන්නේ. ඕකේ මම ආපහු කියන්නම්. එතකොට බිඳුවේ සිට වම් පසට ඍණ සංඛ්‍යා සලකුණු කරනවා. ධන සංඛ්‍යා බිඳුවේ සිට දකුණු පසට සලකුණු කරනවා. ඊළඟ එක බැලුවොත් එහෙම විශාලත්වයේ සමාන විශාලත්වයේ එකම නම් ධන සංඛ්‍යාවලටත් ඍණ සංඛ්‍යාවලටත් ධන වලටත් ඍණ වලටත් බිඳුවේ සිට ඇති දුර ප්‍රමාණ සමාන වෙනවා. විශාලත්වයේ සමාන නම් එතකොට ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියන එක නෙවෙයි. එතකොට ඒක මේ බිඳුවේ ඉඳන් තියෙන දුර ප්‍රමාණය සමාන වෙනවා. ඒක ධන ඍණ අණුව වෙනස් වෙන්නේ ඒක ඒ තියෙන පැත්තේ කියන්නේ බිඳුවේ ඉඳන් වම් අත පැත්තේ තියෙනවද බිඳුවේ ඉඳන් දකුණු අත පැත්තේ තියෙනවද කියන එක විතරයි වෙනස් වෙන්නේ. අපි ඊළඟ කොටස යන්න බලාපොරොත්තු වෙනවා. ඒක දූල පුතාලා හොඳින් මතක තියාගන්න. ඒ කොටස අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට චුට්ටක් ඉන්න දූල පුතාලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට
අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ අවස්ථාව සටහන කියන එක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මම ඒක උඩ ලියලා තියෙනවා. මම ඒක හින්දා පාට කරන්නම්. මේ අවස්ථාවේදී ඍණ සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛා විදි දකුණු පස කෙළවරට ඊහිස යොදනවා. ඒක දුල පුතාලා මතක තියාගන්න. එතකොට ඍණ සංඛ්‍යා තියුණාද නැද්ද කියන එක නෙවෙයි. එතකොට අපි සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට මේ කෙළවරට ඊහිස යොදනවා කියන එක. නමුත් මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙනවා මේ වම් පසටත් සංඛ්‍යා රේඛාවල ඊහිස යොදන අවස්ථා තියෙයි කියලා. ඒ විතරක් නෙවෙයි එකම පැත්තකටවත් ඊහිස යොදන්නේ නැති අවස්ථා තියෙයි කියලා මේක දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට දුවල පුතාලා එතකොට මේ වම් පසට ඊහිස යොදන අවස්ථාව එතකොට ඒකෙදී ඊළඟට දකුණු මේ අවස්ථාවේදී දකුණු පසට ඊහිස යොදන අවස්ථාවක් තියෙයි කියලා එකම පැත්තකටවත් ඊහිස යොදන්නේ නැති අවස්ථාවක් තියෙයි කියලා. එතකොට මේකේ අවස්ථාවේ මුලින්ම දක්වලා තියෙන්නේ ඍණ සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛාවල දකුණු පසට කෙළවරට ඊහිස යොදනවා කියලා. එතකොට ඒක මේ අවස්ථාවේදී එතකොට තියෙන්නේ චුට්ටක් ඉන්න දුවල පුතාලා මේ කොටස චුට්ටක් ඉන්න දුවල පුතාලා මේ අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස මේ අවස්ථාවේදී එතකොට ඒකේ දකුණු පසටත් ඊතලයේ යොදන්න පුළුවන් වම් පසටත් ඊතලයේ යොදන එහෙම අවස්ථා තියෙයි කියලා එකම පැත්තකටවත් ඊතලයේ යොදන්නේ නැති අවස්ථා තියෙයි කියලා දුල පුතාලා එතකොට මේක දක්වලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඍණ සංඛ්‍යා රටාවක වුණත් දකුණු පැත්තට දාන අවස්ථාව මම හිතන්නේ ඒක බොහෝ දුරට වැඩි කියලා හිතනවා. ඒක නිසා අපි මේ අවස්ථාව පොඩ්ඩක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඒක නිසා දුවල පුතාලා මේකෙදී මේ කොටස ලියා ගන්න එක මම හිතන්නේ වැදගත් වෙයි. එතකොට ඒකත් ලියා ගන්න. නමුත් මේ කොටසක් තියෙයි කියලා. ඒක ලියාගත්තේ නැති වුණාට කමන්නේ. නමුත් ඒකත් තියෙයි කියන එක ඔළුවේ තියා ගන්න එක වැදගත් වෙයි. ඍණ සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛාවේ ද දකුණු පස කෙළවරට ඊහිසක් යොදනු ලැබේ. ඒක ලියා ගන්න දුවල පුතාලා ඒ කොටස එතකොට ඍණ සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛාවේද දකුණු පස කෙළවරට ඊහිසක් යොදනු ලැබෙනවා. ඍණ සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛාවේද දකුණු පස කෙළවරට ඊහිසක් යොදනු ලැබෙනවා කියන එක ලියා ගන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එක ලියාගත්තාම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතනදී කතා කරන්න අපි පොතේ තියෙන කොටස මුලින්ම කතා කරන්න කියවන්න බලාපොරොත්තු වෙනවා. සංඛ්‍යා රේඛාවෙහි බිඳුවේ සිට සංඛ්‍යා රේඛාවේ එතකොට බිඳුවේ ඉඳන් දකුණු අත ඇති සංඛ්‍යා රේඛාවෙහි බිඳුවෙන් දකුණු අත ඇති පූර්ණ සංඛ්‍යා ධන නිකිල ලෙස කියනවා. එතකොට සංඛ්‍යා රේඛාවේ බිඳුවේ ඉඳන් දකුණු අතට ඇති පූර්ණ සංඛ්‍යා ධන නිකිල. එනම් ධන නිකිල කියන්නේ 1 2 3 4 ආදී වශයෙන් වෙනවා.
සංඛ්‍යා අගට යොදා ඇති තිත් තුනෙන් සංඛ්‍යා මෙලෙස තවදුරටත් තිබෙන බව නිරූපණය කරනවා. අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ ධන නිකිල කියන එක දූල පුතාලා එතකොට මෙතනදී මේක දූල පුතාලා ලියා ගන්න. එතකොට ඒක වැදගත් කොටසක්. සංඛ්‍යා රේඛාවෙහි බිඳුවෙන් දකුණු අත ඇති පූර්ණ සංඛ්‍යා ධන නිකිල වෙනවා. මම එක පාට කරන්නම් මේ අවස්ථාවේදී සංඛ්‍යා රේඛාවෙහි බිඳුවෙන් දකුණු අත ඇති පූර්ණ සංඛ්‍යා ධන නිකිල. එතකොට බිඳුවේ ඉඳන් අපි දකුණු අත පැත්තට තියෙන පූර්ණ සංඛ්‍යා අපි ධන නිකිල කියනවා. සංඛ්‍යා රේඛාවේ එතකොට බිඳුවෙන් දකුණු අත ඇති පූර්ණ සංඛ්‍යා අපි ධන නිකිල කියලා කියනවා. උදාහරණ කියලා ලියා දූල පුතාට අවශ්‍ය නම් එතකොට 1 2 3 කියලා උදාහරණ කියලා ලියලා 1 2 3 4 කියලා අපිට ලියන්න පුළුවන්. උදාහරණ කියලා ධන නිකිල කියලා ලියන්න. ධන නිකිල 1 2 3 4. මේක මෙතෙන්ට වෙනකන් ලියන්න. මෙතන මේ තිත් තුන කියන එක දූල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා සංඛ්‍යා රටා කියන කොටසක්. සංඛ්‍යා රටා කියලා කොටසක් ඉගෙන ගන්නවා. ඒ අවස්ථාවේදී දූල පුතාලා ඉගෙන ගන්නවා මේ තිත් තුන තියෙන එකෙන් කියන්නේ මේ රටාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ කියන එක. එතකොට මෙතන අපි මේ සංඛ්‍යා 4 විතරක් දැක්වුවොත් එහෙම එතනින් ඒ සංඛ්‍යා රටාව ඉවර වෙනවා කියන අර්ථයක් එන්නේ. නමුත් ඒ ආකාරයට මේ පිටතින් තිත් තුනක් යෙදෙන එකෙන් මේ සංඛ්‍යා රටාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒක නිසා එකත් අපි ලියා ගනිමු. මෙතන සංඛ්‍යා අගට යොදා ඇති තිත් තුනෙන් සංඛ්‍යා මෙලෙස තව දුරටත් තිබෙන බව නිරූපණය කරයි කියලා ලියා ගන්න. ඒක මම වෙන පාටකින් දැක්වුවොත් එහෙම සංඛ්‍යා අගට යොදා ඇති තිත් තුනෙන් සංඛ්‍යා මෙලෙස තව දුරටත් තිබෙන බව නිරූපණය කරයි. එතකොට සංඛ්‍යා අගට යොදලා තියෙන තිත් තුනේ සංඛ්‍යා අගට යොදා ඇති තිත් තුනෙන් සංඛ්‍යා මෙලෙස තව දුරටත් තිබෙන බව නිරූපණය කරනවා. ඇහෙන්නේ පුතා කියන දේවල් පොඩ්ඩක් chat එකේ දාන්න පුළුවන්ද? ඇහෙන්නේ කියන දේ ඉන්ටර්නෙට් ස්ලෝ හිලා කියන දේ ඇහෙන්නේ පුතා ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා ඒක නිසා chat එකට දාන්න කියන්න අවශ්‍ය දේ අපි මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම අපි මේ අවස්ථාව බැලුවොත් එහෙම කියන දේ ඇහෙන්නේ නැදුවල පුතාලා ඒ chat එකේ දාන එක හොඳ වෙයි මං හිතන්නේ. එතකොට සිග්නල් අඩු වෙලා සංඛ්‍යා අගට යොදලා තියෙන තිත් තුනෙන් සංඛ්‍යා මෙලෙස තවදුරටත් තියෙනවා කියන එක තමයි නිරූපණය කරන්නේ. සංඛ්‍යා රටා කියලා දුල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ අවස්ථාවේදී මේක ගැන ඉගෙන ගන්නවා. ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ.
අපි සංඛ්‍යා රටා කියලා ඊළඟ අවුරුදු වලදී ඉගෙන ගන්නවා. ඒ අවස්ථාවේදී මේක භාවිතා කරනවා. ඒක නිසා අපි මෙතනින් මේ කොටස අදට නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරේ මේ සංඛ්‍යා රටාවක ඍණ සංඛ්‍යාවක් කොහොමද දක්වන්නේ කියන එක තමයි අපි අද කතා කරේ. අපි ඊතුරු කොටස අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුර පුතාලට අහන්න පුළුවන්.